11 ශ්‍රේණියේ ඉතිහාසය දෙවන පාඩම් මේකකය බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගත්තු හැටි සහ ඔවුන් වසර 150කට ආසන්න කාලයක් ලංකාව පාලනය කරපු ආකාරය පිළිබඳව මේකේදී අපි අවධානය යොමු කරනවා. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගන්න කරපු ආකාරය පිළිබඳව මේකේදී අපි අවධානය යොමු කරනවා. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගන්න කලින් පෘතුගීස් සහ ලන්දේසීන් වසර 300කට ආසන්න කාලයක් ලංකාවේ වෙල්ලපට ප්‍රදේශය යටත් කරගෙන පාලනය කරපු ආකාරය ගැන ඔබ 10 ශ්‍රේණියේදී මීට පෙර ඉගෙනගෙන තියෙනවා. ඉංග්‍රීසිම ලංකාවට පැමිණියේ 18 වෙනි සියවසේ අගභාගයේදී වුණත් ඊට පෙර ක්‍රිස්තු වර්ෂ 1600 දී තමයි බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට ඇවිල්ලා ක්‍රිස්තු වර්ෂ 1607 ඉඳලා ඉන්දියාවත් එක්ක වෙළඳ සම්බන්ධතා ගොඩනගාගෙන තියෙන්නේ. බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණෙන කාලය වෙනකොට පෘතුගීස් සහ කියන ජාතිකයන් පෙරදිග රටවල් වල වෙළඳාම් කටයුතු වල නියැලෙමින් හිටියා. ක්‍රිස්තු වර්ෂ 1664 දී ප්‍රංශ ජාතිකයන්ුත් ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවත් එක්ක වෙළඳ සම්බන්ධතා ගොඩනගාගෙන තියෙනවා. මේ විදිහට 17 වෙනි සියවස වෙනකොට පෙරදිග රටවල් වල පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ සහ මුස්ලිම් වරු අතර වෙළඳාම් කටයුතු සඳහා විශාල තරගයක් ඇති වෙලා තියෙන බව පේනවා. පෘතුගීසීන් ඉන්දියාවේ ගෝව නගරය මුල් කරගෙනත් ප්‍රංශ ජාතිකයන් පොන්ඩිචෙරි, කරිකාල්, චන්ද්‍රනගර වැනි නගර පිහිටුවාගෙනත් ලන්දේසීන් ගිනිකොන දිග ආසියාතික බතාවිය මුල් කරගෙනත් තමන්ගේ වෙළඳ කටයුතු පාලනය කරලා තියෙනවා. නමුත් 18 වෙනි සියවස වෙනකොට බ්‍රිතාන්‍යයන්ට පුළුවන්කම ලැබෙනවා පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ ජාතිකයන් ඉන්දියාවෙන් පළවා හැරලා මුළු ඉන්දියාවම යටත් වෙළඳාම් කටයුතු කරන්න. ඉන්දියාවේ බ්‍රිතාන්‍යයන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය වුණේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළ පිහිටලා තියෙන මදුරාසිය. ලංකාවට බ්‍රිතාන්‍යයන්ගේ පැමිණීම සිද්ධ වුණේ මෙන්න මේ අතරදී. ක්‍රිස්තු වර්ෂ 1762 දී තමයි මුල්ම බ්‍රිතාන්‍ය දූත පිරිස ලංකාවට ඇවිල්ලා කන්ද උඩුවට රජ කරපු කීර්ති රාජසිංහ රජතුමා මුණ ගැහිලා තියෙන්නේ. මේ කාලේ ලංකාවේ වෙල්ලපට ප්‍රදේශ පාලනය කරේ ලන්දේසීන්. බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න බලපාපු ප්‍රධාන හේතු දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ස්වාභාවිකව පිහිටලා තියෙන ආකාරයේ තියෙන වැදගත්කම. අනික ලංකාවේ තිබුණු කුරුඳු ඇතුළු වටිනා වෙළඳ ද්‍රව්‍ය ලබා ගන්න තිබුණු පහසුව. අපි මුලින්ම බලමු ලංකාවේ පිහිටීම බ්‍රිතාන්‍යයන්ට පෙරදිග රටවල වෙළඳාම් කටයුතු කරගෙන යන්න වැදගත් උනේ කොහොමද කියලා. ලංකාවේ ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටා තිබීම නිසා ලංකාවේ ඉඳගෙන මුළු ඉන්දියන් සාගර කලාපයේම වෙළඳාම් කටයුතු පාලනය කරන්න පහසු බව බ්‍රිතාන්‍යයන් තේරුම් අරගෙන හිටියේ. ඒ වගේම අතීතයේ ඉඳලා ලංකාව පෙර අපර දෙදිග වෙළඳ මාර්ගයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට පැවතියා. එහෙම උනේ ලංකාව හරහා හමාගෙන යන මෝසම් සුළං නිසා. මේ නිසා ඉන්දියන් සාගරයේ ඕනෑම ප්‍රදේශයක ඉඳලා ලංකාව දිහාවට පහසුවෙන් නැව් පදවාගෙන එන්නත් එම නැව් නතර කරන්න පුළුවන් ස්වාභාවික රශියක් ලංකාවේ පිහිටා තිබීමත් බ්‍රිතාන්‍යයන්ට මේ වෙළඳාම් කටයුතු වලදී ඉතාම වැදගත් වුණා. එම වරායන් අතරින් වඩාත්ම වැදගත් වරාය වුණේ ත්‍රිකුණාමල වරාය. එය මෝසම් සුළං කාලවලදී ආරක්ෂිතව නැව් නතර කරන්න පුළුවන් ආරක්ෂිත ස්වාභාවික විශාල වරායක් වුණා. මේ විදිහට ලංකාවේ සුවිශේෂී භූගෝලීය පිහිටීම බ්‍රිතාන්‍යයන්ට පෙරදිග රටවල වෙළඳාම් කටයුතු කරගෙන යන්න වඩා වාසිදායක වුණා. ඒ වගේම මේ කාලේ වෙනකොට ලන්දේසීන් ලංකාවෙන් යුරෝපයට අරගෙන ගිය ප්‍රධාන වෙළඳ ද්‍රව්‍ය වුණේ කුරුඳු. යුරෝපා වෙළඳ පොළට වඩාත්ම ස්තරම් වර්ගයේ කුරුඳු අරගෙන ගියේ අපේ ලංකාවේ. ඒ කුරුඳු වෙළඳාමෙන් ලන්දේසීන් විශාල ආදායමක් ලබන බව බ්‍රිතාන්‍යයන් දැනගෙන හිටියා. මේ නිසා ලන්දේසීන්ට අයිති තිබුණු කුරුඳු වෙළඳාම බ්‍රිතාන්‍යයන්ගේ අතර ගන්නත් කුරුඳු වලට අමතරව ලංකාවේ තිබුණු ගම්මිරිස්, එන්සාල්, කලාබුනැටි, මුතුමැණික් හා ඇද්දල විශාල මිලකට අලෙවි කළා විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් බව බ්‍රිතාන්‍යයන් දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි
18 වෙනි සියවස වෙනකොට එංගලන්තයේ කාර්මික විප්ලවය සිදු වෙමින් තිබුණු නිසා එංගලන්තයේ නිපදවන කාර්මික භාණ්ඩ අලෙවි කරගන්න වෙළඳපොළක් ගොඩනගා ගන්නත් ලංකාවේ හැකියාව තිබුණු බව උන්ට වැටහුණා. මෙන්න මේ කියන හේතු නිසා තමයි බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගන්න අවධානය යොමු කරලා තියෙන්නේ. මේ විදිහට බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගන්න බලපාපු ප්‍රධාන හේතු දෙකක් සහ ඒ යටතේ තවත් අනුකරණු කීපයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ ලංකාවට මුලින්ම බ්‍රිතාන්‍යයන් පැමිණියේ ක්‍රිස්තුවර්ෂ 1762 දී. ඔවුන් පැමිණියේ ඉන්දියාවේ මදුරාසියේ ඉඳලා. බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට අයත් නියෝජිතයන්. එහෙම ආපු මුල්ම බ්‍රිතාන්‍ය දූත කණ්ඩායමේ 나යකයා වුණේ ජෝන් ෆයිබර්ස්. මේ කාලේ ලංකාවේ තිබුණේ කන්ද උඩරට රාජධානිය. කන්ද උඩරට රජ කළේ කීර්තිශ්‍රී සිංහ රජතුමා. ජෝන් ෆයිබර්ස් ඇතුළු බ්‍රිතාන්‍ය නියෝජිතයන් කන්ද උඩරට ශ්‍රී කීර්තිශ්‍රී රායසිංහ රජතුමා මුණ ගැහිලා උඩරට ප්‍රදේශයේ වෙළඳ ද්‍රව්‍ය එකතු කරගන්න අවසර ලබා ගත්තා. බ්‍රිතාන්‍යයන් ලන්දේසීන් සමග සාකච්ඡා කරලා තමන්ගේ වෙළඳාම් කටයුතු කිතු කරගෙන යන්න අවශ්‍ය ත්‍රිකුණාමල වරාය පවා ලන්දේසීන්ගෙන් ලබාගෙන තියෙනවා. ක්‍රිස්තුවර්ෂ 1762 පස්සේ බ්‍රිතාන්‍යයන් ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශය යටත් කරගන්න තාක්කල් කන්ද උඩරට රජවරුන්ක අවස්ථා තුනකදී බ්‍රිතාන්‍යයන් සම්බන්ධතා පවත්වලා තියෙනවා. එහි පළවෙනි අවස්ථාව ක්‍රිස්තුවර්ෂ 1762 දී ජෝන් ෆයිබර්ස් කන්ද උඩරට පැමිණීම කීර්ති රායසිංහ රජතුමා එක්ක සාකච්ඡා කරන්න. ඉතිරි දූත ගමන් දෙකම සිදු වෙලා තියෙන්නේ කන්ද උඩරට රජ කළ රාජාධිරාජ සිංහ රජතුමාගේ පාලන කාලයේදී. දෙවන වර බ්‍රිතාන්‍යයන් 1782 දී හිව් බොයිඩ්ගේ නායකත්වයෙන් බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමේ නියෝජිත කණ්ඩායමක් කන්ද උඩරට පැමිණලා රාජාධිරාජ සිංහ රජතුමා සමග වෙළඳාම් කටයුතු පිළිබඳ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ක්‍රිස්තුවර්ෂ 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස් කන්ද උඩරට පැමිණීම තවත් සුවිශේෂී අවස්ථාවක්. පළමු දූත ගමන් දෙකේදී එතරම් සාර්ථක ප්‍රතිඵලයක් නොවුනත් ක්‍රිස්තුවර්ෂ 1795 දී රොබර්ට් ඇන්ඩ්‍රූස්ගේ කන්ද උඩරට පැමිණීම බ්‍රිතාන්‍යයන්ට තරමක් වාසිදායක වුණා. එම ගමනේ ආරමුණ උනේ ලන්දේසීන්ට අයිති වෙලා තිබුණු ලංකාවේ අනෙකුත් වෙල්ලබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට අයිති කර ගැනීමේදී කන්ද උඩරට රජතුමාගේ සහාය බ්‍රිතාන්‍යයන්ට ලබා ගන්න. එහිදී බ්‍රිතාන්‍යයන්ට ආධාර කිරීමට කන්ද උඩරට රාජාධිරාජ සිංහ රජතුමා එකඟ වෙලා තියෙනවා. ඒ අනුව තමයි 1795 අගෝස්තු මාසයේදී බ්‍රිතාන්‍යයන් ලන්දේසී බලකොටු වලට පහර දෙන්න පටන් ගත්තේ. වසරකට ලංකාවේ ලන්දේසීන්ට අයිති වෙලා තිබුණු සියලුම වෙරළබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට අයිති කරගන්න පුළුවන්කම ලැබුණා. මේ විදිහට ලංකාවේ අවසාන ලන්දේසී ආණ්ඩුකාරවරයා වුණු ෆන් එන්ගල්බෙක් ක්‍රිස්තුවර්ෂ 1796 දී ලංකාවේ ලන්දේසීන්ට අයිති වෙලා තිබුණු වෙරළබඩ ප්‍රදේශ ටික බ්‍රිතාන්‍යයන්ට ලබා දුන්නා. ඒ විදිහට තමයි ක්‍රිස්තුවර්ෂ 1762 දී ලංකාවට ආපු බ්‍රිතාන්‍යයන් ක්‍රිස්තුවර්ෂ 1796 වෙනකොට ලංකාවෙන් සම්පූර්ණයෙන්ම ලන්දේසීන් පළවා හැර දුවේ පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා ක්‍රිස්තුවර්ෂ 1762 දී ලංකාවට ආපු බ්‍රිතාන්‍යයන් ක්‍රිස්තුවර්ෂ 1796 වෙනකොට ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශය යටත් කරගත්තු ආකාරය. මේ විදිහට බ්‍රිතාන්‍යයන් අවස්ථා තුනකදී ලංකාවේ බලය පිහිටුවාගෙන තියෙනවා. අපි අවධානය යොමු කරන්නේ ඒ අවස්ථා තුන ගැන. ඒ කියන්නේ ක්‍රිස්තුවර්ෂ 1796 පටන් ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශය බ්‍රිතාන්‍යයන් යටතේ පාලනය වුණේ ඉන්දියාවේ මදුරාසි ආණ්ඩුකාරවරයා හරහා. ලංකාවේ පාලන කටයුතු පිළිබඳ හොයලා බැලුවේ ඉන්දියාවේ මදුරාසි හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා. ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල පරිපාලන කටයුතු වලට අවශ්‍ය නිලධාරීන් ඉන්දියාවේ මදුරාසියෙන් ලංකාවට ගෙන්වගෙන තියෙනවා. මේ නිසා මේව පාලනය හඳුන්වනවා මදුරාසි පාලනය කියලා.
මේ මදුරාසි පාලනය ක්‍රිස්තු වර්ෂ 1796 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1802 වෙනකන් ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ 1797 දී වෙල්ලබඩ ප්‍රදේශවල වැසියන් මේ මදුරාසි පාලකයන්ට එරෙහිව විශාල කැරැල්ලක් ඇති කර ඒකෙන් පස්සේ බ්‍රිතාන්‍ය රජය ලංකාවේ පාලන කටයුතු පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. මේ නිසා ක්‍රිස්තු වර්ෂ 1802 දී බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමේ පාලනය අවසන් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1802 දී ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල පාලන කටයුතු බ්‍රිතාන්‍ය කිරීටය යටතටපත් වෙනවා. ඒ අනුව ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල පාලන කටයුතු වලට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් පත් කරලෙව්වා. ලංකාවට ආපු මුල්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා තමයි ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා. ක්‍රිස්තු වර්ෂ 1805 දී තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා වෙල්ලබඩ ප්‍රදේශවල පාලනයට පත් වෙලාව. ක්‍රිස්තු වර්ෂ 1812 දී ලංකාවට පැමිණිච්ච රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා කාලෙදී කන්දවුර රාජධානියත් යටත් කරගෙන මුළු දිවයිනම බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් වීතියක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1815 දී මුළු දිවයිනම බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් වීතියක් බවට පත් වුණා. මෙන්න මේ කියන අවස්ථා තුනේ යටතේ බ්‍රිතාන්‍යයන්ට පුළුවන්කම ලැබුණා මුළු ලංකාවෙම ක්‍රිස්තු වර්ෂ 1796 ඉඳලා ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල පාලන කටයුතු සිදු කරපු බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට විරුද්ධව වෙල්ලබඩ ප්‍රදේශවල වැසියන් විසින් ඇති කරපු විරෝධතාවය අපි හඳුන්වනවා ක්‍රිස්තු වර්ෂ 1797 කැරැල්ල කියලා. මේ කැරැල්ල තමයි බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ලංකාවේ ඇතිවෙච්ච මුල්ම විරෝධතාවය. වෙළඳ සමාගම වෙල්ලබඩ ප්‍රදේශවල පාලන කටයුතු බාරගෙන වසරක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන්ගේ පාලනයට එරෙහිව වෙල්ලබඩ ප්‍රදේශවල වැසියන්ගෙන් විරෝධතාවයක් ඇති වෙන්න බලපාපු හේතු කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉන් පළමුවෙන් තමයි බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම වෙල්ලබඩ ප්‍රදේශවල වැසියන්ගෙන් මුදලින් බදු එකතු කිරීම. බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම තමන්ගේ ආදායම් රැස් කර ගැනීම සඳහා තමයි මේ විදියට වෙල්ලබඩ ප්‍රදේශවල වැසියන්ගෙන් මුදලින් බදු අය කරේ. ඒ වගේ අය කරපු ප්‍රධාන බදු වර්ග කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් පොල්ගස් බද්ද, මාළු බද්ද, කරවල බද්ද, ලුණු බද්ද සහ රා බද්ද. මෙතෙක් කල ලංකාවේ මිනිස්සු මුදලින් බදු ගෙවලා තිබුණේ නැහැ. නමුත් වෙළඳ සමාගමට මේ විදියට මුදලින් බදු ගෙවන්න සිදු වෙච්ච එකට වෙල්ලබඩ ප්‍රදේශවල වැසියන් වෙළඳ සමාගමේ පාලනයට එරෙහි වෙන්න හේතුවක් වුණා. ඒ වගේම මේ බදු එකතු කරන්න පත් කරලා හිටියේ ඉන්දියාවේ මදුරාසියෙන් ලංකාවට ගෙන්වගත්තු නිලධාරීන් පිරිසක්. එය හැඳින්වුවේ අවමිල්දාර්වරු කියලා. මේ මදුරාසි නිලධාරීන්ට ලංකාවේ තිබුණු සිංහල භාෂාව, සිංහල සංස්කෘතිය හෝ බෞද්ධ ආගම ගැන කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. මේ අවමිල්දාර්වරු වෙල්ලබඩ ප්‍රදේශවල වැසියන් පීඩාවට පත් කරමින් බදු එකතු කරන්න පටන් ගත්තා. මෙවැනි හේතු නිසා වෙල්ලබඩ ප්‍රදේශවල වැසියන් ක්‍රිස්තු වර්ෂ 1797 දී මදුරාසි පාලනයට විරුද්ධව වෙල්ලබඩ ප්‍රදේශවල කැරැල්ලක් ඇති කරා. නමුත් බ්‍රිතාන්‍යයන් Tamanගේ යුද ශක්තිය පාවිච්චි කරලා මේ කැරැල්ල මර්ධනය කරලා තියෙනවා. මේ සිදුවීම නිසා තමයි බ්‍රිතාන්‍ය රජය වෙල්ලබඩ ප්‍රදේශවල ඇතිවෙච්ච මේ බ්‍රිතාන්‍ය විරෝධී කටයුතු පිළිබඳව සොයලා බලන්න ක්‍රිස්තු වර්ෂ 1797 දී ලංකාවට කොමිසමක් පත් කළෙව්වා. ඒ අපි හඳුන්වනවා මියුරන් කොමිසම කියලා. දුර පුතාලා නම් දැන් දන්නවා ක්‍රිස්තු වර්ෂ 1797 දී වෙල්ලබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට එරෙහිව කැරැල්ලක් ඇති වුණේ ඇයි කියලා. මෙන්න මේ කැරැල්ල ඇති වෙන්න හේතු හොයලා බලන්න බ්‍රිතාන්‍ය රජය කොමිසමක් පත් කරලා ලංකාවට එව්වා.
මේ කොමිසමේ ප්‍රධානිය වුණේ බ්‍රිගේඩියර් ජෙනරාල් ඩි මියුරන්. ඒ නිසා මේ කොමිසම හඳුන්වනවා මියුරන් කොමිසම නමින්. මේ මියුරන් කොමිසමේ නිලධාරීන් මාස කිහිපයක් තිස්සේ වෙල්ලබඩ ප්‍රදේශ පුරාම ඇවිදලා සාමාන්‍ය වැසියන්, භික්ෂුන් වහන්සේලා, ජන ප්‍රධානීන් මුණ ගැහිලා මේ කැරැල්ල ඇති වෙන්න පසුබිම් වෙච්ච හේතු පිළිබඳව හොයලා බලලා වාර්තාවක් සකස් කරා. මේ මියුරන් කොමිසමේ වාර්තාවෙන් ඉදිරිපත් කරපු නිර්දේශ කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල බදු එකතු කරන්න මේ වන විට යොදවලා හිටපු මදුරාසි නිලධාරීන් එහෙම නැත්නම් අවමිල්දාරවරු ආපසු යවලා ඒ වෙනුවට දේශීය නිලධාරීන් පත් කිරීම. ඒ වගේම ගැමියන්ට මහත් පීඩාවක් වෙච්ච පොල්ගස් බද්ද ඇතුළු බදු වර්ග කිහිපයක් ඉවත් කිරීම. ඒ වගේම ලන්දේසි උසාවි ක්‍රමය නැවත වෙල්ලබඩ ප්‍රදේශවල පිහිටුවීමටත් ආදායම් එකතු කිරීමටත් අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරීන් පත් කරන්න මියුරන් කොමිසම නිර්දේශ කරා. මේ මියුරන් කොමිසමේ නිර්දේශ අනුව ක්‍රිස්තුවර්ෂ 1798 ඉඳලා ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල අලුත් පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. මේක අපි හඳුන්වනවා ද්විත්ව ක්‍රිස්තුවර්ෂ 1798 ඉඳලා ක්‍රිස්තුවර්ෂ 1802 වෙනකම් වසර 4ක කාලයක් ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමත් ඒ කියන්නේ මදුරාසි පාලකයනුත් බ්‍රිතාන්‍ය කිරීටයත් විසින් ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල හවුලේගෙන ගියපු පාලනය අපි හඳුන්වනවා ද්විත්ව පාලනය කියලා. ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමත් බ්‍රිතාන්‍ය කිරීටයත් ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල පාලන කටයුතු අංශ දෙකක් ඔස්සේ බෙදාගෙන පාලනය කරපු ආකාරය අපිට දැක් ගන්න පුළුවන්. ඒ අනුව ක්‍රිස්තුවර්ෂ 1798 ඉඳලා බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට පැවරුනේ ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල වෙළඳාම් කටයුතු සිදු කිරීම පමණයි. වෙල්ලබඩ ප්‍රදේශවල සිවිල් පාලන කටයුතු සිදු කිරීම බ්‍රිතාන්‍ය රජය විසින් බාරගත්තා. අනුව ක්‍රිස්තුවර්ෂ 1798 ඉඳලා ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල පරිපාලන සහ දේශපාලන කටයුතු මෙහෙවන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලංකාවට ආණ්ඩුකාරවරයෙක් පත් කරලා ලැබුවා. ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය රජයට වග කියන ලංකාවේ ප්‍රධාන නිලධාරියා බවට පත් වුණා. ඒ අනුව ලංකාවට පත් වෙලා ආපු මුල්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා තමයි ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා. දැන් දුවේ පුතේ ලංකාවේ වෙල්ලබඩ ප්‍රදේශවල පාලන කටයුතු සිදු කරන්නේ ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා බව ඔයගොල්ලෝ දන්නවා. ක්‍රිස්තුවර්ෂ 1800 වෙනකොට කන්ද උඩරට රජ කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. නෝර්ත් ආණ්ඩුකාරවරයාට අවශ්‍ය කරා උඩරට රාජධානියත් එක්ක සම්බන්ධතා ගොඩනගා ගන්න. මේ අරමුණ ඇතුව ක්‍රිස්තුවර්ෂ 1800 මාර්තු මාසෙදී සෙන්පති මැක්ඩෝවල්ගේ නායකත්වයෙන් කන්ද උඩරට දූත පිරිසක් නෝර්ත් ආණ්ඩුකාරය විසින් පිටත් කරලා හැරියා. සෙන්පති මැක්ඩෝවල් කන්ද උඩරට රජු සහ ප්‍රභූවරු සමග සාකච්ඡා පැවැත්වුවත් බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය දේවල්ට ඔවුන් එකඟ කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ නිසා මේ දූත ගමනෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න නෝර්ත් ආණ්ඩුකාරයට බැරි වුණා. නමුත් කන්ද උඩරට ස්වාධීන රාජ්‍යයක් පැවතීම වෙල්ලබඩ ප්‍රදේශවල පාලන කටයුතු වලට බ්‍රිතාන්‍යයන්ට මහත් බාධාවක්. ප්‍රංශ ජාතිකයන් වැනි වෙනත් යුරෝපීය ජාතීන්ගෙන් ලංකා ප්‍රදේශ ආරක්ෂා කරගන්න කන්ද උඩරට රාජධානියෙන් තමන්ගේ අභ්‍යන්තර දේශ සීමා ආරක්ෂා කරගන්නත් අමතර හමුදාවල් යොදන්න බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වුණා. ඒ වගේම කන්ද උඩරට ප්‍රදේශයේ තමයි බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය කුරුඳු ඇතුළු කුළුබඩු වර්ග විශාල ප්‍රමාණයක් තිබුණේ. මේ නිසා බ්‍රිතාන්‍ය වෙළෙන්දු තමන්ට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය එක්රැස් කරන්න කන්ද උඩරට ප්‍රදේශ වලට නිතරම ගියා. මේ වෙළඳ ද්‍රව්‍ය රැස් කරන්න
කන්ද උඩරටට යන බ්‍රිතාන්‍ය වෙළඳුන්ට උඩරට වැසියන්ගෙන් විවිධ හිරිහැර වලට ලක් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම උඩරට හා පහත රට අතර තිබූ මාර්ගවල පැවති කඩවස් ස්ථානවලදී උඩරට රජු විසින් උඩරට ඇතුළු වෙන සහ උඩරට ප්‍රදේශයෙන් පිටත් වන බ්‍රිතාන්‍යයන්ගෙන් විශාල කඩවත් බද්දක් අය කරා. මේ නිසා බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ වෙළඳාම් කටයුතු වලින් තමන් අපේක්ෂා කරපු ලාභය ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ වගේ හේතු නිසා තමයි උඩරට රාජ්‍ය යටත් කරගන්න හෝ රජු සමග ගිවිසුමකට එළඹිලා තමන්ට අවනත කරගන්න නෝර්ත් ආණ්ඩුකාරවරයා කල්පනා කරේ. මේ අනුව ක්‍රිස්තු වර්ෂ 1803 දී මැක්ඩෝවල්ගේ නායකත්වයෙන් බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය කරලා තියෙනවා. උඩරටට ආක්‍රමණයක් එල්ල වෙනකොට උඩරට රජවරුන් අනුගමනය කරපු යුද උපක්‍රමයක් තමයි එකවරම සතුරාට මුහුණ දෙන්නේ නැතුව තම සේනාවත් එක්ක පසු බැහැලා යන එක. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා එකවරම සතුරාට මුහුණ නොදී තමන්ගේ හමුදාවත් එක්ක හඟුරන්කෙත ප්‍රදේශයට පහු බැහැලා ගිහිල්ලා කඳවුරු දාගෙන හිටියා. 1803 වර්ෂයේ පෙබරවාරි 21 වෙනිදා බ්‍රිතාන්‍ය හමුදාව මහනුවර නගරයට ඇතුළු වෙලා මහනුවර ප්‍රදේශයේ තමන්ගේ බලය පිහිටුවා ගත්තා. තමන්ට පක්ෂපාතී වෙලා හිටපු මුත්තුසාමි කුමාරයා බ්‍රිතාන්‍යයන් විසින් කන්ද උඩරට රජු විදියට ප්‍රකාශයට පත් කළා. මෙයට එරෙහි වෙච්ච උඩරට වැසියන් ශ්‍රී වික්‍රම රාජේ ඒකරාශී වෙලා තියෙනවා. මේ විදියට බ්‍රිතාන්‍යයන් පහසුවෙන්ම මහනුවර නගරය අල්ලාගත්තත් ඔවුන්ට උඩරට ප්‍රදේශයේ දේශගුණය පිළිබඳව හෝ මාර්ග පිළිබඳව කිසිම අවබෝධයක් තිබුණේ නැහැ. මාස කිහිපයකට පසුව නීතදිග මෝසම් වර්ෂා සමය ආරම්භීමත් එක්ක රත්නපුර කෑගල්ල ආදී ප්‍රදේශවල ගම් වතුර නායාම් ඇති වෙලා උඩරට හා පහත රට අතර සම්බන්ධතා පවත්වන්න තිබුණු මාර්ග අවහිර වෙලා ගියා. මේ නිසා බ්‍රිතාන්‍යයන්ට පහත රටත් එක්ක සම්බන්ධතා පවත්වන්න හැකියාවක් ලැබුණේ නැහැ. බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය ආහාර පාන බෙහෙත් අවියාවුද පහත රටින් කන්ද උඩරට ගෙන්න ගන්න හැකියාවක් ලැබුණෙත් නැහැ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත්තු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇතුළු උඩරට හමුදාව මහනුවර නගරය ආක්‍රමණය කරලා බ්‍රිතාන්‍යයන්ගෙන් මහනුවර නගරය බේරාගෙන තියෙනවා. නැවතත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කන්ද උඩරට රජු බවට පත් වුණා. නෝර්ත් ආණ්ඩුකාරවරයා ඇතුළු බ්‍රිතාන්‍ය හමුදාවේ කිහිප දෙනෙක් පමණ පහත රටට පැනලා බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 1803 දී ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ ඔයාලා දැන් දන්නවා බ්‍රිතාන්‍යයන් අවස්ථා තුනකදී ලංකාවේ බලය පිහිටුවාගත්තු ආකාරය පිළිබඳව. මේ කොටසදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලෙදී ක්‍රිස්තු වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට රාජධානිය යටත් කරගත්තු ආකාරය පිළිබඳව. ෆෙඩරික් නෝර්ත් ආණ්ඩුකාරවරයා 1803 දී උඩරට ආක්‍රමණය කිරීම අසාර්ථක වුණත් ඉන් පස්සේ ලංකාව පාලනය කරපු තෝමස් මේට්ලන් ආණ්ඩුකාරවරයා ඉතා උපායශීලී ප්‍රතිපත්තියක් දියත් කිරීම නිසා ඔහුගේ කාලයේදී පුළුවන්කම ලැබුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උඩරට ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න. ඒ සඳහා ඔහු යොදාගත්තේ මෙකල හිටපු ඉතා කාර්යශූර සිවිල් සේවකයෙක් වෙච්ච ජෝන් ඩොයිලි. ජෝන් ඩොයිලි සිංහල භාෂාව පිළිබඳ මැනවින් ඉගෙනගෙන තිබුණා. අපේ දේශීය සිරිත් විරිත් පිළිබඳව හොඳ දැනුමක් තිබුණා. මේ නිසා උඩරට වැසියන් අතරත් උඩරට රදළ ප්‍රධානීන් අතරත් සිද්ධිනාගත්තු පුජ්‍යලයක් බවට පත් වෙලා හිටියා. ජෝන් ඩොයිලි උඩරට ප්‍රභූවරු එක්ක රහසිගත සාකච්ඡා පවත්වමින් ඇතැම් ප්‍රභූවරු බ්‍රිතාන්‍යයට පක්ෂපාතී කරගන්න
මුල් කාලේ ඉඳලම කටයුතු කරා. ඒ වගේම උඩරට රාජධානියට පහත රටේ ඉඳලා චරපුරුෂයන් යවලා උඩරට රාජධානියේ අභ්‍යන්තර තොරතුරු පිළිබඳව මේවා රැස් කරගන්න ජෝන් ඩොයිලි කටයුතු කරා. මෙහෙම කටයුතු කරමින් ස්වාච 1812 දී රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා ලංකාවේ වෙල්ලපඩ ප්‍රදේශවල පාලන කටයුතු සඳහා පත් වෙලා ආවේ. මේ කාලේ වෙනකොට කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රදල ප්‍රධානීන් එක මතභේද ගැටුම් ඇති කරගනිමින් තිබුණු කාලයක්. පිළිමතරාවේ මහාධිකාරම් සහ රජු අතර ගැටුම් ඇති වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට ක්‍රිස්තුවර්ෂ 1811 දී රාජසිංහ රජතුමා විසින් පිළිමතරාවේ මහාධිකාරම් හිසකසා මරණයට පත් කළා. ඉන් පස්සේ මහාධිකාරම් තනතුරටපත් උනේ ඇහැලේපොළ මහාධිකාරම් සමගත් රාජසිංහ රජු මතභේද ඇති කරගෙන තියෙනවා. රාජසිංහ රජුගේ මෙම පාලන කාලයේදී පරණාතල භික්ෂුන් වහන්සේ වැනි භික්ෂු ඝාතන කිහිපයකුත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම දළදා වහන්සේ ඉදිරිපිට දළදා වහන්සේට පේන දුරින් දේව සංහිඳ නැමැති ස්ථානයේ මිනිසුන් අමානුෂික ලෙස මරණයට පත් කරන්න යොදාගත්තා. මේ නිසා භික්ෂුන් වහන්සේලා රජු සමග අමනාපව හිටියේ. ඇහැලේපොළ මහාධිකාරම් සබරගමු ප්‍රදේශයේ වැසියන් එක්ක එකතු වෙලා රාජසිංහ රජතුමාට විරුද්ධව කැරැල්ලක් ඇති කරා. නමුත් රජු විසින් මේ කැරැල්ල මර්ධනය කරලා තියෙනවා. මේ කැරැල්ලෙන් පස්සේ ඇහැලේපොළ අත්අඩංගුවට ගන්න රාජසිංහ රජතුමා ක්‍රියා කරත් ඒක සාර්ථකුනේ නැති නිසා ඇහැලේපොළ මහාධිකාරම්ගේ බිසව සහ ඇහැලේපොළ දරුපවුල මරණයට පත් කරන්න රාජසිංහ රජතුමා කටයුතු කරා. මේ නිසා උඩරට වැසියන් අතරත් වැඩි කල නොගොස් රාජසිංහ රජතුමා දැඩි අප්‍රසාදයට පත් වුණා. මේ නිසා උඩරට රාජධානියේ මෙතෙක් කල ආරක්ෂකයින් වෙච්ච උඩරට රදල ප්‍රධානීන් භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය වැසියන් රජුගෙන් ක්‍රමයෙන් ඈත් වුණා. මේ අතරේ තමයි පහත රටේ ඉඳලා කන්ද උඩරට වෙළඳ රැස් කරන්න ආපු බ්‍රිතාන්‍ය වෙළඳ පිරිසක් චරපුරුෂයන් යයි සලකලා කන්ද උඩරට තිබුණු ඉතා අමාරු අංග ඡේදනය දඬුවමට මේ බ්‍රිතාන්‍ය වෙළඳුන්ව පත් කරා. මේ වෙනකොට උඩරට රජතුමා සමග දැඩි තරහකින් සිටි ඇහැලේපොළ මහාධිකාරම් බ්‍රිතාන්‍යයන් සමග එක් වෙලා හිටියේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත්තු රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා ක්‍රිස්තුවර්ෂ 1815 දී විශාල බ්‍රිතාන්‍ය හමුදාවක් එක්ක කන්ද උඩරට ආක්‍රමණය කරලා තියෙනවා. මේ ආක්‍රමණයේ අවස්ථාවේදී උඩරට වැසියන්ගේ සතුරා ඉංග්‍රීසීන් නොව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බව රොබර්ට් බ්‍රවුන්රික් ආණ්ඩුකාරවරයා විසින් ජනතාවට ප්‍රකාශ කරලා තියෙනවා. මේ ආක්‍රමණයේ අවස්ථාවේ රාජසිංහ රජතුමාට උඩරට වැසියන්ගේ සහායක් නොලැබිච්ච නිසා රජු රජමාලිගය සහ මහනුවර නගරය අතහැරලා පලා ගොසින් තියෙනවා. ක්‍රිස්තුවර්ෂ 1815 පෙබරවාරි 18 වෙනිදා රජු සහ බිසෝවරුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගන්න බ්‍රිතාන්‍යයන්ට මේ විදියට හැකියාව ලැබුණා. අත්අඩංගුවටගත් රජතුමා කන්ද උඩරට ඉඳලා කොළඹටත් ඉන්පසුව ඉන්දියාවේ මදුරාසියේ වෙල්ලෝරය සිරකඳවුරටත් පිටුවහල් කරලා තියෙනවා. ඉන්පසු බ්‍රිතාන්‍යයන් විසින් සකස් කරන ලද උඩරට ගිවිසුම ක්‍රිස්තුවර්ෂ 1815 මාර්තු 2 වෙනිදා මහනුවර මගුල් මඩුවේදී අත්සන් කිරීමත් එක්ක